समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्स सुनन्तु सग्गमोक्खदं ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස සද්ධා බුද්ධ සම්පන්න කාරුණික පින්වත්නි පින්වත් සියලු දෙනාම සූදානම් වෙන්නේ ලෝතර බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී මුඛයෙන් දේශනා කරවදාල සියලු ලෝක සත්‍යයන්ගේ යහපත සඳහා දේශනා කරන ලද උතුම් ධර්ම දේශනාවක් ශ්‍රවණය කරන්නට. ඒ පින්බර දායකත්වය ප්‍රඥා නාරිකාව තුළින් විකාශනය කිරීම සඳහා සදැහැති දායකත්වයේ දරනු ලබන්නේ එස්.ඒ. විජේරත්න මැණිකේ මහත්මිය ඇතුළු පවුලේ සෑම දෙනා විසින් අරමුණ 2014 මැයි මාස 26 වෙනි දින පරලෝ සැපත් ටී.එම්. ඩිංගිරි අම්මා මෑණියන් වහන්සේට පුණ්‍යානුමෝදනා කිරීම මූලික අරමුණු කොටගෙන මෙම උතුම් ධර්ම දේශනාව සිදු කරනු ලබන අතර එම මෑණියන්ටත් වසර 28කට පෙර මියගිය එස්.ඒ. රංහාමි පියාණන් වහන්සේටත් වසර 22කට පෙර මියගිය එස්.ඒ. පොඩි මැණිකේ සහෝදරියටත් වසර 3කට පෙර මියගිය එස්.ඒ. බණ්ඩාර මැණිකේ සහෝදරියටත් වසර 2කමාරකට පෙර මියගිය පී.ඒ.පී. බණ්ඩාර සහෝදරයාටත් පී.ඒ. උක්කු මැණිකේ කිරියම්මාටත් එස්.ඒ. චන්ද්‍රවති නැන්දම්මාටත් අලකොළ දෙනිය මල්ගල පුරාණ විහාරස්ථානී විහාරාධිපති හැටියට වැඩ සිට අපවත් වී වදාළ පූජ්‍යපාද පුනවිටියේ බුද්ධරාජිත ස්වාමින් වහන්සේටත් පූජ්‍යපාද ලී කොළපිටියේ ධම්මරාජිත ස්වාමින් වහන්සේටත් පූජ්‍යපාද තලාකොළවැවේ විමල කිත්ති ස්වාමින් වහන්සේටත් පූජ්‍යපාද නාරන්දිනියේ පුඤ්ඤානන්ද යතිවරයන්න් වහන්සේටද සියලු රණවිරුවන්ට සහ දෙපාර්ශ්වයේ මියගිය සියලුම ඥාතීන්ට හිතවතුන්ට සහ සල්වැසියන්ටද මෙම ධර්ම දානමය සහ ධර්ම ශ්‍රවණයේ කුසල් සියලු දෙනාගේ භවගාමී ජීවිතවලට යමස්ව සිලක් වේවායි ප්‍රාර්ථනා කරනවා. විදේශගතව සේවය කරන ප්‍රසාද් රණසිංහ සහෝදරයාටත් දායකත්වයේ දරූ සැමට හා අනිකුත් සියලුම දෙනාටත් මෙම උතුම් ධර්ම දාණයෙන් ජනිත වන්නා වූ කුසල් ශක්තිය නිදුක් නිරෝගී සුවපත් භාවය සැලසේවා. සිතක් ශාන්තියක්ම වේවා. නිවනින් සැනසේවා. ගෞරවනීය පූජනීය වන්දනීය දේශකයන්න් වහන්සේට නිදුක් නිරෝගී සුවපත් භාවය ලැබේවා. මෙම ගාම්භීර ධර්මයේ තම සරල ආකාරයෙන් තුන් ලෝකවාසීන් වෙත යලි යලි දේශනා කිරීමට සුවිසි මහ ගුණ බලයෙන් වරම් ලැබේවායි ප්‍රාර්ථනා කරමු. ඉතින් මේ ප්‍රාර්ථනාවන් ඇතිව ඒ ප්‍රාර්ථනාවන් මුදුන්පත් කරගන්න තමයි මේ පින්කම සිද්ධ කරන්නේ. මේ ධර්මය තරම් වටින දෙයක් මේ ලෝක ධාතුව තුල නැහැ. බුදු කෙනෙක් අති දීර්ඝ කාලයක් පාරමී දම් පුරලා ඒ උතුම් බුද්ධත්වයේ ලබන්නේත් සියලු ලෝක සත්‍යයට යහපතක් උදා කරන්න, සාන්තියක් උදා කරන්න, සිතක් උදා කරන්න. ඒ යහපත සිත සාන්තිය తాවකාලික එකක් නෙමෙයි. අනිකුත් ඕනම ඇදහිීමක්, ඕනම ධර්මයක්, ඕනම පිළිපැදීමක් තුල යම් ආකාරයක తాවකාලික සැනසීමක් ලැබෙවි. ලබන්න පුළුවන්. හැබැයි බෞද්ධ දර්ශනය තුළ බුදු කෙනෙක්
දේශනා කරන උතුම් වූ නිර්මල ඒ ධර්මය අපිව සියලු දුක් වලින් නිදහස් කරනවා. භව දුක් සහ මුලින් අවසන් කරනවා. දුක පවතින්නේ ප්‍රවෘත්තිය තුළ. ඒ කියන්නේ පැවැත්ම තුළ. ඒ නිසා තමයි පැවැත්ම දුකක් හැටියට දේශනා කරන්නේ. නැවැත්ම සැපක් හැටියට. හටගත්තොත් යම් දෙයක් ඒ හටගත්ත දේ තුළ තියෙන විනාශය. ඕනම දෙයක් හටගන්න ලෝකේ ඕනම දෙයක් හටගත්තා නම් ඒ හටගන්න සෑම දෙයකම තුළ තියෙන විනාශය. දැන් අපිට සාමාන්‍ය හිතපුවාම මේ භෞතික වස්තුන් පිළිබඳව කල්පනා කරපුවාම අපිට හිතෙන යම් කාලයක් පවතිනවා කියලා. දැන් පළදරන ගහක් අපිට ප්‍රයෝජනවත් අපි දන්නවා. ඒ පළදරන ගස් ඒ ගස් ගත්තත් යම් කාලයක් පවතින බවක් පේනවා. අපි ඉදි කරගන්න ගොඩ නැගිලි තියෙනවා. විශාල නිවෙස් තියෙනවා. ඒ සෑම දෙයකම යම් කාලයක් හෝ පවතින බවක් අපට ඇසට දැర్శණය වෙනවා. නමුත් මේ ස්කන්ධ පංචකයේවත් මේ ශරීරය එමත් මේ නාම රූප දෙකේ පැවැත්ම ඊටමත්ම කෙටි කාලේ ශනේක පැවැත්මක් ක්ෂණ සම්පත්තිය ශනේක පැවැත්මක් තමයි තියෙන්නේ. මේ සම්පත්තිය ක්ෂණ සම්පත්තිය. ඒ කියන්නේ මනුස්සාත්ම භාවයක් ලැබීම ක්ෂණ සම්පත්තිය. ඊටමත්ම කෙටි කාලයකට තමයි මනුස්සාත්ම භාවයක් ලැබෙන්නේ. එහෙමනම් ඒ ලබාගත් මනුස්සාත්ම භාවය තුළ මේ මනුෂ්‍ය භාවය තුළ අපි මේ ධර්මයෙන් ප්‍රයෝජන ගත යුතු වෙනවා. බුදුරජාණන් වහන්සේගේ ධහම සියලු ලෝක සත්‍යයම සදහටම දුකින් නිදහස් කරනවා. ඒ කියන්නේ පුච්චලෙක් දුක් විඳින බවක්වත් පුච්චලෙක් දුකට භාජනය වෙන බවක්වත් බෞද්ධ දර්ශනය තුළ උගන්වන්නේ නැහැ, පැහැදිලි කරන්නේ. නාම රූප දෙකක ක්‍රියාවක් පෙන්නනවා. ඒ නාම රූප දෙකේ ක්‍රියාව තුළ තියෙන්නේ ශනයක කාලයක්. ඒ ක්‍රියාවේ අපේ මනසින් ග්‍රහණය කරගන්න බැරි තරමට ඒ තරමටම අතිශය වේගයෙන් සිදුවෙන ක්‍රියාවලියක්. ඒ ක්‍රියාවලිය අපි නිවැරදිව තේරුම් ගන්න ඕනේ. ඒ ක්‍රියාවලිය නිවැරදිව පෙන්වලා දෙන්නේ බුදු කෙනෙක්. ඒක වෙන ලෝකේ කිසි කෙනෙකුට ඒ බුද්ධ ඥාණයට හැර වෙන කිසිම ලෝකේ මාරේකට, බ්‍රහ්මේකට, දෙවියෙකුට, යක්ෂයෙකුට, යම් ගාන්ධාරයෙකුට, සක්විති රජ කෙනෙකුට, යම් බ්‍රාහ්මණයෙකුට, කිසිම කෙනෙකුට මේ බුදු ඇසින් දකින්න දේ දකින්න බෑ. ඒකට අති දීර්ඝ කාලයක් පාරමිතා පුරලා ඒ පාරමී බලයෙන් උපදවා ගන්න අනන්ත අප්‍රමාණ භව පසු කරමින් නැවිලා ඒ සෑම භවයකම ප්‍රඥාව දියුණු කරලා ඒක බලවත් කරලා ඒ තුළින් උපදවා ගන්න බුද්ධියයි. ඒ බුද්ධියෙන් තමයි මේ ස්කන්ධ ධාතු ආයතන පිළිබඳව නිවැරදිව දේශනා කිරීමේ ශක්තියක් ඇති වෙන්නේ. ඒ කරන්න පුළුවන් බුදුවරයෙකුට විතරයි. ස්කන්ධ වශයෙන් බෙදලා පෙන්වන්න පුළුවන් බුදුවරයෙකුට. ධාතු වශයෙන් බෙදලා වෙන් කරලා පෙන්වන්න පුළුවන් බුදුවරයෙකුට. ආයතන වශයෙන් බෙදලා වෙන් කරලා පෙන්වන්න පුළුවන් බුදුවරයෙකුට. නාම රූප වශයෙන් වෙන් කරලා බෙදලා පෙන්වන්නේ බුදුවරයෙක්. පටිච්ච සමුප්පාදය තුලින් අතීත වර්තමාන අනාගතය කියන මේ කාලත්‍රය තුල සැකයෙන් යුක්තව අවිශ්වාසයෙන් විමතියෙන් විවිධ දික්ටිගත පුච්චරයන්ට ඒ සියලු දික්ටි වලින් මිදෙන්න පටිච්ච සමුප්පාදය නිවැරදිව විවරණය කරන්නේ බුදු කෙනෙක්. ඒක ලෝකෙ වෙන කාටවත් ඒ ආකාරයට මේ ධර්මයන් දේශනා කරන්න බෑ. අවබෝධ කරගන්නෙත් නෑ අයලා. එලා අවබෝධ කරගන්නේ
පසේ බුදුවරයෙක් තමන්ගේම ස්වයංභු ඥාණයෙන් එකක්. එමනම් කර්මය හා පුනර්භවය චුති ප්‍රතිසන්දි ක්‍රමය. චුති කියන්නේ මෙතනින් යනවා, ප්‍රතිසන්දි කියන්නේ අලුත් භවයක් පහළ වීම. මේවා නිවැරදිව දැනගෙන නිවැරදිව දැකගෙන ලෝකයට දේශනා කරන්නේ බුදුවරයෙක්. එහෙනම් ඒ සම්බුද්ධ ශාසනයක උරුමකම් කියන අපි සම්බුද්ධ ශාසනයක් පවතින කාලයක මනුස්ස භවයක් ලැබපු අපි නිරන්තරයෙන්ම අපට ලැබෙන සෑම විවේක අවස්ථාවකම අපේ සිත ධර්මයට නැඹුරු කරගත යුතු වෙනවා. ධර්මයත් එක්ක සිත සම්බන්ධ කරගත යුතු වෙනවා. ධර්මානුධර්ම ප්‍රතිපත්තියේ පිහිටන්නට වෙනවා. එතකොට අපට පුළුවන්කම ලැබෙනවා මේ ගෞතම බුද්ධ ශාසනය තුළ සෝවාන් සකෘදාගාමි අනාගාමි අරිහත් සතර මාර්ග සතර ඵල ලබාගෙන නිවනින් නිවෙන්න. මාතෘකාවක් මට එවලා තියෙනවා. ඒ කියන්නේ මේ ජීවිතයේදීම නිවීම සඳහා උපකාරී වන දහම් කරුණු කීපයක් පහදලා දෙන්න. එහෙනම් අපි නිරන්තරයෙන් කරන කුසල් තියෙනවා. කාමාවචර කුසල්. ලෝකේ වැඩි දෙනෙක් හරි කැමති මේ කාමාවචර කුසල් වලට. කාමාවචර කියලා කියන්නේ කාම ලෝකවල උපදින්නට උපකාර වෙන කුසල්. ඒක දානය. දානය කාමාවචර කුසලයක්. අපි දන් දෙන්න කැමති. හැබැයි දන් දෙන්නේ අපි කොහොමද? ඒක දෙන්න පුළුවන් අනුග්‍රහ බුද්ධියෙන් දෙන්න පුළුවන්, පූජා බුද්ධියෙන් දෙන්න පුළුවන්. අනුග්‍රහ බුද්ධියෙන් දෙනවා අපි දුගී මගී යාචකාදීන්ට, අසරණයන්ට, වැඩිහිටි නිවාසවලට, අනාථ නිවාසවලට, විකලාංග වාට්ටු වලට, ඒ වගේම පිළිකා රෝහලට. ආදී වශයෙන් දන් දෙනවා ලෝකෙ පුච්චලිය. ත්‍රේ දෙන්නේ අනුග්‍රහ බුද්ධියෙන්. පූජා බුද්ධියෙන් දෙනවා. පූජා බුද්ධියෙන් දෙන්නේ සීලවන්ත අයට, සිල්වත් අයට, ගුණගරුක අයට, ගුණවත් අයට. හැබැයි එවැනි පිරිසක් ඉන්නේ සම්බුද්ධ ශාසනයේ. නිවැරදි වූ පිරිසක්. ගුණවත්, සිල්වත්, ඥානවන්ත නිවැරදි වූ පිරිසක් ඉන්නවා නම් ඒ බුදුරජාණන් වහන්සේගේ බුදු පිරිසයි. බික්කු බික්කුනි. උපාසක උපාසිකා. දැන් බික්කු බික්කුනි උපාසක උපාසිකා කියන සිව්වණක් පිරිස තමයි බුදු පිරිස. එතකොට ගිහි පිරිසක් ඉන්නවා, උපාසක උපාසිකා පිරිසක් ඉන්නවා මාර්ගඵල ලැබපු. ඉතින් ඇයලා සුදුසුයි. දැන් භික්ෂුන් වහන්සේලාත් ඉන්නවා මාර්ගඵල නොලබපු. නමුත් ගිහි අය ඉන්නවා මාර්ගඵල ලැබපු. හැබැයි මේ සම්බුද්ධ සතර බුදු පිරිස. බුදුරජාණන් වහන්සේගේ බුද්ධ පුත්‍රයන් වහන්සේලා ඉන්නවා මාර්ගඵල ලැබපු. මාර්ගඵල නොලබපු අයත් ඉන්නවා. භික්ෂුණීන් වහන්සේලා ඉන්නවා, මෙහෙණින් වහන්සේලා ඉන්නවා, භික්ෂුණීන් වහන්සේලා ඉන්නවා මාර්ගඵල ලැබපු. මාර්ගඵල නොලබපු අයත් ඉන්නවා. එතකොට උපාසක පිරිස ඉන්නවා මාර්ගඵල ලැබපු. සෝවාන් සකෘදාගාමි ඒ මාර්ගඵල ලැබපු උපාසක පිරිස ඉන්නවා. උපාසිකා පිරිසත් ඉන්නවා. එහෙනම් ඒ සිව්වණක් පිරිස දකින්න පුළුවන් බුද්ධ ශාසනයක් තුල, බුද්ධ සසුනේ. ඒතර කාමාවචර කුසලයේ ඒතර පූජා බුද්ධියෙන්. ඒ කියන්නේ පූජා කරන්නේ ඒ ගුණයට හා ඥානයට. ගුණයට හා ඥානයට කිව්වේ පුජ්‍යලේකුට දෙන්න බැරි හින්දා. අපි පුජ්‍යලේකු දෙසා දන් දෙනවා කියලා හිතනවා නම් අපිට එතනම වැරදිලා තියෙන්නේ. දිට්ඨියකයි දන් දෙන්නේ. මම මේ පුජ්‍යලයට දන් දෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරන පුජ්‍යලෙ නැහැ නේ. දන් දෙන්න. දන් දෙන්න පුජ්‍යලෙ නැහැ. එහෙනම් පුජ්‍යලේකුට දන් දෙනවා කියලා හිතාගෙන දෙනවනේ? නෑ. දානය දෙනකොට තමන්ගේ සිතේ හැසිරීම පිළිබඳව තමයි
අවධානය යොමු කරන්න ඕනේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ සිත පැහැදිච්ච තැන දන් දෙන්න. මේ කාමාවචර කුසලය ගැන කියන්නේ මේක නිවනට උපකාරී වෙනවා. මොකද දානෙන් ලෝභය දුර්වල වෙනවනේ. සමන්ට අපි දවස් වැඩි කාලයක් ගත කරන්නේ සම්පත් එකතු කරන්නනේ. නමුත් දන් දෙනකොට සම්පත් එකතු කිරීමේ සිතුවිල්ලක් නැහැනේ. ඒතර පරිත්‍යාග කිරීමේ සිතුවිල්ලක් නේ තියෙන්නේ. දීමේ සිතුවිල්ලක් නේ. ඒතකොට ලෝභය එතන දුර්වල වෙනවනේ. ලෝභය දුර්වල කරන්න ඕනනේ. එහෙනම් අපි පූජා බුද්ධියෙන් දෙනකොට අපි පුජ්‍යලයකට නෙමෙයි දන් දෙන්නේ. ඒ ගුණයට, ආය ඥාණයට. ත්‍රයයලා ඥාන උපදවා ගත්තා ඉන්න. මොන ඥානද? දුක්ඛේ ඥාන, දුක්ඛ සමුදය ඥාන, දුක්ඛ නිරෝධේ ඥාන, දුක්ඛ නිරෝධගාමිනී පටිපදා ඥාන. ඒවා උපදවා ගත්තා ඉන්න. එහෙනම් ඒ ඥාණයටයි අපි දෙන්නේ. එතකොට එවැනි ඥානයක් නිකන් උපදවන්න බෑ. ඒ ඥානයක් උපදවනවා නම් ඒගොල්ලෝ ඊට කලින් සීලයක් ආරක්ෂා කරලා සීලයක් රැකලා සීලයක් සමාදන් වෙලා ඒ සීලය කඩන්නේ නැතුව සීලය හොඳට රකින්න ඕනේ ආරක්ෂා කරන්න ඕනේ. එහෙනම් අපි ඒ සීලයට හා ගුණයටයි දන් දෙන්නේ. ඒ සීලය, ගුණය හා ඒ ඥානය. ඒතර සිල්වත් පුච්චරය, ගුණවත් පුච්චරය. ඒ ගුණවත් පුච්චරය ඥානවන්ත පුච්චරය. ඒ වගේම තථාගතයන් වහන්සේගේ බුදු පිරිස, ඒ ආර්ය අෂ්ටාංගික මාර්ගයට අනුගත වෙච්ච පිරිස. ඒගොල්ලන්ට දෙන්නේ පූජා බුද්ධිය. ඒලට දෙන්නේ. හැබැයි දෙනකොට අපි ඒ පුච්චලයන්ට නෙමෙයි දෙන්නේ. එහෙනම් කොහොමද දෙන්නේ? ඒ දෙන අවස්ථාවේ අපේ සිත හැසිරෙන ආකාරය පිළිබඳව අවධානය යොමු කරන්න ඕනේ. පුජ්‍යලයක් වශයෙන් ගත්තොත් දිට්ඨියෙන් දන් දෙන්නේ. පුච්චලෙන්නේ. එහෙනම් අපේ සිත හැසිරෙන ආකාරය තමයි අවධානය යොමු කරන්න ඕනේ. මොකද දෙනවා කියන්නේ අතහරිනවා. ඒතර අතහරිනකොට අපේ සිත සතුට වෙන්න ඕනේ. දෙන්න කලින් සතුට වෙන්න ඕනේ. දෙන අවස්ථාවේ සතුට වෙන්න ඕනේ. දීලා ඉවරලා සතුට වෙන්න ඕනේ. ඒකට තමයි පින කියන්නේ. ඒකට තමයි පින කියන්නේ. පින කියන්නේ සතුට. එහෙනම් දෙන්න කලින් සතුට වෙන්න ඕනේ. මං මේ රැස් කරගත්ත මං දුක් මහන්සියෙන් හරි හම්බ කරගත්ත මේ ධනෙන් මං යමක් වියදම් කරලා මං පරිත්‍යාගයක් කරනවා එයාලගේ ගුණයට හා ඥානෙට. ඒ සීලයට, ඒ ගුණයට, ඒ ඥානෙට යම් පරිත්‍යාගයක් කරනවා. ඒ සීලය, ඒ ගුණය, ඒ ඥානය තවත් වැඩි දියුණු කරගන්න මං එයාලට සහයෝගයක් දෙනවා. එතකොට තමන්ගේ සිත ඒ දෙන සහයෝගය තුළ තමන්ගේ සිත සතුටු වෙන්න ඕනේ දෙන්න කලින්. දෙන්න කලින් සතුට වෙන්න ඕනේ. ඒතර සතුට ඇති වෙන්නේ සිතේ. දෙන අවස්ථාවේ සතුටෙන් දෙන්න ඕනේ. දීලා ඉවරලා සතුට වෙන්න ඕනේ. ඒතර සතුට කියන එක අපේ සිත තුළ උපදින ධර්මතාවයක්. තථාගතයන් වහන්සේ දේශනා කරන කප්පානිසත සහස්සානි සංගේ දින්න නැනස්සති. කල්ප දසදහස් ගාණක් ගෙවිලා ගියත් සංඝයාට දුන්නු දෙය නැසෙන්නේ නැහැ. තොර නැසෙන්නේ නැහැ කිව්වේ. විනාශ වෙන්නේ නැහැ කියන එක. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙනවානේ සබ්බේ සංඛාර අනිච්චා කියලා. සියලු සංස්කාර ධර්ම අනිත්‍යයි කියලා. නැසෙනවා කියලා, විනාශ වෙනවා කියලා. එහෙම දේශනා කළා තියෙනවා. එහෙනම් නැසෙන්නේ නැහැ කියන්නේ මොකක්ද? නැසෙන්නේ නැහැ කියන්නේ අපි අර දාණය දෙන්න කලින් අපේ සිත හැසිරිච්ච ආකාරයේ සතුට දානීය දෙන අවස්ථාවේ අපේ සිත හැසිරුණු ආකාරයේ සතුට දානීය දීලා ඉවර වෙලා සිත හැසිරිච්ච ආකාරයේ සතුට ඒ සතුටයි නැසෙන්නේ නැත්තේ. ඒ සතුට නැසෙන්නේ. කල්ප දසදහස් ගාණක් කප්පානිසත සහස්සානි කල්ප දසදහස් ගාණක් ගෙවිලා ගියත් ඒක නැසෙන්නේ නැහැ කියන කාරණේයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. සතුට. අපි සෑම කෙනෙක්ම බලාපොරොත්තු වෙන්නේ මොකක්ද? අපේක්ෂා කරන්නේ මොකක්ද? සතුට. කායික සැප. දර කායික සැප තියනවා නම් හිතේ සතුටක් තියෙනවා. එහෙනම් කායික සැප මානසික සතුට. අන්න ඒකයි නැසෙන්නේ නැහැ කිව්වේ. ඒක තමයි ඔය දානීය ආනිසංස කියලා කියන්නේ ඒකයි. හැබැයි ඒක කාමාවචර කුසලයක්. දානීය. සීලයත් කාමාවචර කුසලයක්. පන්සිල් ආරක්ෂා කරගන්න, රකින්න.
ඒකේ ආනිසංස මං කියන්නේ ඒක දැන් හොඳට දන්නවා. පන්සිල් ගැන කතා කරන්නේ. ඒගොල්ලෝ හොඳට දන්නා මේ අපි බෞද්ධයෝ වශයෙන් ඒ පන්සිල් වල තියෙන වටිනාකම දන්නවා. ඒ පන්සිල් කැඩුවොත් ඒකේ වෙන විපාකයක් දන්නවා අපි දැන්. ඒක නිසා ඒක ගැන කතා කරන්නේ නැහැ. එතකොට සීලය කාමාවචර කුසලයක්. ඒ කියන්නේ කාම ලෝකවල උපදින්නට හේතු වෙන කුසලයක්. දැන් කාම ලෝක කොහෙද? මම අකුසල් ගැන කතා කරන්නේ මොකද ධර්මයෙන් අපිට අවශ්‍ය කරන්නේ යහපත් පැත්තට නිසා. හැබැයි ටිකක් හරි දැනගන්නත් ඕනේ අකුසලයේ විපාකත්. මහා නිරාටක් තියෙනවා කියලා දන්නවා. සංජීව, කාලසූත්‍ර, සංඝාත, රෞරවය, මහා රෞරවය, තාපය, මහා තාපය, අවීච්‍ය. 8ක් තියෙන බව අපි දන්නවා. ඒට සම්බන්ධ සාකා 128ක්. 136ක් නිර තියෙනවා. ඒවා අකුසල් වල අකුසල් නිසා තමන්පත් වෙන තැන්. අකුසල් වල ස්වභාවයන් නිසා ඒවා උපදින තැන්, පහළ වෙන තැන්. එයාට මහා නිරය. ඒට සම්බන්ධ සාකා 128. ඒතර අපි කතා කරන්නේ කාමාවචර කුසල් ගැන. මොකද කාමාවචර කුසල්, රූපාවචර කුසල්, අරූපාවචර කුසල්, ලෝකෝත්තර කුසල්. ඒතර මේකේ තියෙන්නේ නිවීම සඳහා උපකාරී වන දහම් කරුණු. ඉතින් නිවෙන්න නම් අපි ඉස්සලා කාමාවචර කුසල් ඕනි. අපිට එකපාරට මාරු ලෝකෝත්තර කුසලයට යන්න බෑ. එහෙම හැබැයි කාලේ ගියා හිටියා. මේ යන්න පුළුවන්කමකුත් තියෙනවා. ඉතින් අපි ගොඩාක් දෙනා පුරුදු වෙලා තියෙනවා කාමාවචර කුසලයට. ඒතර කාමාවචර කුසලයෙන් නවතින්නේ නැතුව අපි එතනින් ඉදිරියට යන්න ඕනේ. ඉස්සරහට යන්න ඕනේ. මේ ලෝකේ වැඩි දෙනෙක් කරන්නේ කාමාවචර කුසලයෙන් සෑහීමකටපත් වෙලා ඉන්නවා. එතනින් එහාට උත්සාහයක් ගන්න. එතනින් එහාට උනන්දු වෙන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ කාමාවචර කුසලයේ උපකාර කරගන්න රූපාවචර කුසලයට. රූපාවචර කුසලයේ උපකාර කරගන්න අරූපාවචර කුසලයට. අරූපාවචර කුසලයේ උපකාර කරගන්න ලෝකෝත්තර කුසලයට. ඒතර මේකේ තියෙන අනුපිළිවෙලක්. එහෙනම් කාමාවචර කුසලය ඕනි. ඒ තුළින් ශ්‍රද්ධාව ඇති වෙනවා. මොකද බුදුරජාණන් වහන්සේ සහ බුදුරජාණන් වහන්සේගේ බුදු පිරිස කියන්නේ ඊටමත්ම නිවැරදි වූ ප්‍රතිපදාවක් අනුගමනය කරන පිරිසක්. ඒ සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි. ඒ නිවැරදි මඟ අනුගමනය කරන පිරිස. ඉතින් එහෙනම් ඒගොල්ලන්ට දෙන්න. ඒතර සීලය. එන ඒගොල්ලෝ සීලවත් අය. හැබැයි තමනුත් සීලයක පිළිහිටලා ඉන්න ඕනේ. ඉතින් අපිට අපේ නිවීම හදා ගන්න ඕනේ අපි. බුදුරජාණන් වහන්සේ නිවුණා. රහතන් වහන්සේලා නිවුණා. මාර්ගඵලලාභී නිවුණා. එහෙනම් අපි තාම නිවුනේ නැත්තේ. අපි කාමාවචර කුසලයේ රූපාවචර කුසලයට උපකාර කරගෙන රූපාවචර කුසලයේ අරූපාවචර කුසලයට උපකාර කරගෙන ඒ අරූපාවචර කුසලයේ ලෝකෝත්තර කුසලයට උපකාර කරගත්තේ නැති නිසා තමයි අපි තාම සසරේ. එහෙනම් සීලය ඕනි. ඒකට දානයක් ඕනි, සීලයක් ඕනි. භාවනාවක් ඕනි. භාවනාව විදර්ශනා භාවනාව ලෝකෝත්තර පැත්තට, සමත භාවනාව ලෞකික පැත්තට. ඒතර සමත භාවනාව අවශ්‍ය කරන්නේ අපි දන්නවා මෛත්‍රී භාවනාව. දැන් මෛත්‍රී භාවනාව ගත්තාම ඕනම කෙනෙකුට ඕනම තැනකදී ඕන ආකාරයෙන් කරන්න පුළුවන්. ඕනම කෙනෙකුට පුංචි ළමයෙකුට ළමා කාලයේ පුළුවන් කිසි ගැටලුවක් නැහැ. එතකොට තරුණ කාලයේ පුළුවන්, මැදි වයසේ පුළුවන්, මහලු වයසේ. දැන් මේ ධර්මය අවබෝධ කරගන්නත් කිසිම වයසක් අවශ්‍ය වෙන්නේ නැහැ. ඒකට හොඳම උදාහරණ තමයි ගත්තොත් එහෙම අවුරුදු 7න් රාහුලලා, සුනීතලා, සෝපාකලා, එතකොට අර පඬිත් සාමණේර මේ සෑම කෙනෙක්ම 7 අවුරුද්දෙන් අරිහත්ත්වයට ගියා. අවුරුදු 7න්. තේරෙන මේකට කාල සීමාවක් නැහැ. ඒතර දැන් මේ කාමාවචර කුසලය. එතකොට සිල් සමාදන් භාවනා කරන්න ඒකට වයස් සීමාවක් අවශ්‍ය වෙන්නේ නැහැ. ඒතර මෛත්‍රී භාවනා කරන්න ඕන කෙනෙකුට ඕන වෙලාවක පුළුවන්. සතර ඉරියව්වෙන් ඕන ඉරියව්වක වෙන්න පුළුවන්. චිත්තං චරං සයනෝවා, නිසින්නෝවා, සයනෝවා. එතකොට වාඩි වෙලත් පුළුවන්, හිටගෙනත් පුළුවන්, එවිදිමිනුත් පුළුවන්, වැතිරලත් පුළුවන්.
හැබැයි මේක සමතේ පැත්තෙන් කළොත් කාමාවචර කුසලයක් වෙනවා. මේක තව ටිකක් දියුණු කරලා ධානය උපදවා ගත්තොත් රූපාවචර කුසලයක් වෙනවා. ඒකත් දියුණු කරගෙන අරූපාවචර කුසලයක් කරොත් ඒක අරූපාවචර කුසලයක් වෙනවා. යන්න පුළුවන් ක්‍රමක්‍රමයෙන් අනුපිළිවෙලට යන්න පුළුවන්. ඒතර මෛත්‍රී භාවනාවෙන් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මෛත්‍රී කරන්න පටිගය කියන එක අයින් වෙනවනේ. තරහ අයින් වෙනවනේ. ඒතර තරහ අයින් වෙනවා කියන්නේ අනාගාමී ඵලය දක්වා යන්න පුළුවන් කියන එක. මොකද පටිගය හැවත් තරහව හැවත් ක්‍රෝධය, ද්වේෂය අයින් වෙන්නේ අනාගාමී මාර්ගයේදී. එහෙනම් මෛත්‍රිය තුළින් එතනට යනකම් යන්න පුළුවන්. ඒ පටිගය අයින් වෙනවා කියන්නේ රාගය, කාමරාගයත් අයින් වෙනවා. පංචකාමයේ පිළිබඳව සිතුවිලිත් අයින් වෙනවා. එහෙනම් අනාගාමී මාර්ගය දක්වාම යන්න පුළුවන්. ඒතර හැබැයි කාමාවචර කුසලයකට මේක ඇතුළත් කරලා තියෙන දාන සීල භාවනා. ඒතර සමත භාවනා. ඒතර යම් කිසි කෙනෙක් මෛත්‍රී භාවනා කරනවා. ඉතින් ධ්‍යාන උපදවන්නේ නැතුව මෛත්‍රී භාවනා කරොත් ඒක කාමාවචර කුසලයක් වෙනවා. ඒකනේ කිව්වේ අධිගමයන් නොලැබුවත් සුගතියක ප්‍රතිසන්දි ගන්නවා කියලා. මෛත්‍රී භාවනාවෙන් ලැබෙන ආනිසංස 11ක් තියෙනවා. ඒකෙන් 10ක්ම ලැබෙන්නේ මෙලවදී. 11 අනිත් එක ලැබෙන්නේ අනිවාර්යයෙන්ම අධිගමයන්ට හේවත් මාර්ගඵල නොලැබුවොත් නියත වශයෙන්ම සුගතියක ප්‍රතිසන්දි ගන්නවා. ඒක සුගති කියන්නේ දිව්‍ය ලෝක 6 හා මනුෂ්‍ය ලෝක. ඒතොර ඒක කාමාවචර කුසලයට ඇතුළත් වෙන්නේ. මාර්ගඵල නොලැබුවොත්. එහෙනම් භාවනාව කාමාවචර කුසලයක්. ඒතොර දාන සීල භාවනා වේයවච්ච අපචායන. ඒතොර වැඩි හිටියන්ට ගරු බුහුමන් දක්වන අපි වතාවත් කරනවා. ඒක කාමාවචර කුසලයක්. ඒතොර ලෙඩුන්ට උපස්ථාන කිරීම, වැඩි හිටියන්ට රෝගීන්ට උපස්ථාන කිරීම ඒක කාමාවචර කුසලයක්. පත්ති දාන. ඒතොර පත්ති කියන්නේ පින් කියන්නේ සතුට. අර දාන සීල භාවනා වේයවච්ච අපචායන කියන ඒ ධර්මතාවයන් තුළ ලබන සතුට පරිත්‍යාග කරන්න පුළුවන්. පත්ති කියන්නේ පින් කියන්නේ සතුට, දානය කියන්නේ දෙනවා. ඒතර සතුටයි පරිත්‍යාග කරන්නේ පත්ති දාන. ඒක දෙන්න පුළුවන් ඕන කෙනෙකුට. මම මෙවැනි පින්කමක් කළා නේ අනුමෝදන් වෙන්නකෝ. ඒතර ඒගොල්ලෝ සාදු සාදු කියලා අත් දෙක එකට එකතු කරලා ඒගොල්ලෝ සතුට වෙනවා. ඒතර පින බෙදා හදා ගන්නවා කියන්නේ එහෙමයි. ඒතර පරලොව ගියාත් අනුමෝදන් වෙනවා කියන්නේ ඒකයි. ඒතර පළමුවෙන් වෙන්නේ පත්තානුමෝදන. ඒතර පත්ත කියන්නේ පින් කියන්නේ සතුට. ඒතර අනුව මෝදනය. මෝදනය කියන්නේ සතුට. තමන් කරපු නිවැරදි ක්‍රියාව පිළිබඳව තමන්ම සතුට වෙනවා. ඒකට කියන පත්තානුමෝදන. ඒතර පත්ති දාන. ඒතර පත්ති කියන්නේ පින් කියන්නේ සතුට. ඒතර දානය කියන්නේ දෙනවා. ඒතර පරලොවගේ ඥාතීන්ට පින් දෙන්නේ ආකාරයි. ධම්මස්සවන. ධර්මයේ ශ්‍රවණය කරන්න. මොකද ධර්මයේ ශ්‍රවණය කිරීමෙන් ධර්මයේ අහන්න ශ්‍රවණය කරන්න පැහැදෙනවා. තුනුරුවන් කෙරෙහි පැහැදීම ඇති වෙනවා. බුදුරජාණන් වහන්සේ කොයි වගේ කෙනෙක්ද කියන එක දැනගන්න නම් ධර්මයේ ශ්‍රවණය කරන්න ඕනේ. අරහං ගුණය, සම්මා සම්බුද්ධ ගුණය, විචාචරණ සම්පන්න ගුණය. යදි වශයෙන් ගුණයන් පිළිබඳව දැනගන්න නම් ධර්මය අහන්න ඕනේ. ධම්මස්සවන. ඒක පින්කමක්. ඒතර පින් කියන්නේ සතුට, කම් කියන්නේ සිතුවිලි. ඒතර සතුට සිතුවිලි. එයාගේ ඒ ගුණයන් හා ඥානයන් පිළිබඳව අපි දැනගෙන සතුටටපත් වෙනවා. ඒකට කියන ධර්ම ශ්‍රවණ මේ පින්කම. එහෙනම් ඒක කාමාවචර කුසලයක්. බණ ඇහිීම. හැබැයි ඉතින් බණ පිළිපැදලා අධිගමයන්ටපත් වීම ඉතින් ක්‍රමානුකූලව තියෙනවා. ඒකම කාමාවචර, රූපාවචර, අරූපාවචර, ලෝකෝත්තර. එහෙනම් ධර්ම ශ්‍රවණය බණහන්න ඕනේ. ධම්ම දේශන. ඒතර ඒ අහපු ධර්මය තමනුත් හොඳට විභාග කරලා බලලා පරීක්ෂා කරලා බලලා තව කෙනෙකුට දේශනා කරනවා. ඒකත් පින්කමක්. ඒක කාමාවචර කුසලයක්. ඒතර ධම්මස්සවන ධම්ම දේශන දුටිච කම. දුටිච කම කියලා කියන්නේ කර්මයේ ඍජු බව. ඒක ඍජු කියන්නේ අවංකයි. ඇද නැහැ. ඒ කියන්නේ කර්මය හා කර්මඵලය තමයි විශ්වාස කරන්නේ. මේ සත්‍යය එහෙම නැත්නම් මේ කර්මානුරූපව කර්මයට අනුකූලව මේ කාම ලෝක, රූප ලෝක, අරූප ලෝක කියන මේ ත්‍රිවිධ ලෝකයේ ප්‍රතිසන්දි ගන්න හැටි නුවණින් දකිනවා. ඒක කම්මසගත සම්මා දිට්ඨි කියලා කියනවා. දිට්ඨිජ කම විශ්වාසයි ගැටලුවක් නැහැ.
පෙර භවයේ කර්ම නිසා වර්තමාන භවයට ආව වර්තමාන භවයේ කර්ම නිසා අනාගත භවයට යනවා කියන එක නිවැරදිව විශ්වාසයි. මේක කාමාවචර කුසලයක්. ඒ විශ්වාසය ඒක ඇද නැහැ. ඒක තමයි දිට්ඨිජ කම්ම කියලා කියන්නේ. ඒක හොඳටම විශ්වාසයි. කර්මයට අනුකූලයි කියන කාරණේ. එහෙනම් මේකට කියන්නේ දස පුණ්‍යක්‍රියා කියලා. එතකොට මේ දස පුණ්‍යක්‍රියා කාමාවචර කුසල. එතකොට තවත් තියෙනවා අටමහා කුසල් කියන එකකුත් තියෙනවා. දැන් මේ කිව්වේ පුණ්‍යක්‍රියා. ඒ කියන්නේ සතුටු වෙන්න, සතුට උපදවා ගන්න, වර්තමානයේ සතුට උපදවාගෙන ඒ සතුට නැසෙන්නේ නැතුව කල්ප දසදහස් ගාණක් සතුටින් ජීවිතය පවත්වන්න මේ කාමාවචර කුසල් උපකාර වෙනවා. ඒකයි කියන්නේ කාමාවචර කුසල් වල ප්‍රතිඵලය තමයි දිව්‍ය ලෝක 6 හෝ මනුස්ස ලෝකේ. කාම සුගති. මේ හතක් සුගති. කාම සුගති. කාම කියන්නේ කැමැති. කැමැති සුගති 7යි. ତර අටමහා කුසල් කියලා එකක් තියෙනවා. දැන් අටමහා කුසල් ගත්තාම කටින පින්කම තමයි ප්‍රධාන ඉස්සරහටම ආරම්භ තියෙනවා. ඊගාට අෂ්ට පරිස්කාර පුච්චාව. එතකොට බුද්ධ ප්‍රමුඛ මහා සංඝරත්නයේ විශේෂ දානය සංඝසතු දානමය පින්කම්. එතකොට දහම් පත්‍රිකා දහම් පොත්පත් මුද්‍රණය කරලා බෙදා හදා දීම, දහම් පොත් ලිවීම ආදී. එතකොට කෙත්තතු ඉඩකඩම් සම්බුද්ධ ශාසනය උදෙසා පූජා කිරීම, වැසිකිලි විහෙර විහාරස්ථාන ඉදි කිරීම, ආවාස ඉදි කිරීම, එතකොට වැසිකිලි කැසිකිලි ඉදි කිරීම. මේ ආදී මේ වෙවිලා අටමහා කුසල්. එතකොට අටමහා කුසල් කියන්නේ ඒතර සුගතිවල ප්‍රතිසන්දි ගන්න පුළුවන් කුසල්. අටමහා කුසල්. එතකොට බුද්ධ ප්‍රමුඛ මහා සංඝරත්නයේ විශේෂ දෙන දානේ ආනිසංස තියෙනවා. ද්‍රාෂ්ට පරිස්කාර පූජාවේ ආනිසංස තියෙනවා. අපි දන්න එකේ ආනිසංස ගත්තොත් ස්ත්‍රී පක්ෂයට නම් අර විසාකාවට වගේ මහා මේල පළඳනාව ලැබිලා බුදු කෙනෙක් ඉදිරියේ බණහනවා නියත වශයෙන්ම මාර්ගඵල ලබන්න පුළුවන් කියන කාරණේ අපි දන්නවා. ඒතර පිරිමි පක්ෂයකට නම් ඒ අෂ්ට පරිස්කාර පූජාවෙන් එහි භික්ෂු භාවයෙන් පැවිදි බව ලබන්න පුළුවන්. බුදු කෙනෙක් ඉදිරියේ එහි භික්ෂු භාවයෙන් පැවිදි බව ලබන්න පුළුවන්. ඉතින් අෂ්ට පරිස්කාර පූජාවේ අනිසංස. ඒතර ඒක කාමාවචර කුසල්. ඒතර අටමහා කුසල් වල දිව්‍ය ලෝක 6න් එකක හා මනුස්ස ලෝකයක තමයි ප්‍රතිසන්දි ගන්න පුළුවන්. අටමහා කුසල්. ඒතර හැබැයි තව තියෙනවා කාමාවචර මහා කුසල් සිත් 8ක් කියලා තව සිත් 8ක් තියෙනවා. ඒ ගත්තොත් සෝමනස්සහගත ඥාන සම්පයුක්ත අසංකාරික සසංකාරික. ඒතර පින්කම් සිද්ධ කරනකොට සෝමනස්ස සහගත සතුටු සහගත වෙන්න ඕනේ ඥාන සම්පයුක්ත. ඒ කියන්නේ නුවණත් එක්ක අර කර්මය කර්මඵල විශ්වාස කරන්න ඕනේ, හේතුඵල ධම විශ්වාස කරන්න ඕනේ, චතුරාර්ය සත්‍ය විශ්වාස කරන්න ඕනේ. ඒතකොට ඥාන සම්පයුක්ත. දුකක් තියෙනවා, දුකට හේතුවක් තියෙනවා, දුක නැති කිරීමක් තියෙනවා, නැති කිරීමේ මාර්ගයක් තියෙනවා. ඒ ආදී වශයෙන් කල්පනා කරනවා. ඒතර කාමාවචර මහ කුසල් සිත් ඒවා. සෝමනස්සහගත ඥාන සම්පයුක්ත අසංකාරික. තමන්ගේ ඕමනාවෙන් කාගේ හරි මෙහෙයවීමෙන් නම් අපි කියන එකට සසංකාරිකයි කියලා. ඒතර සෝමනස්සහගත ඥාන සම්පයුක්ත අසංකාරික සසංකාරික සෝමනස්සහගත ඥාන විප්පයුක්ත. හැබැයි නුවණ නැහැ, සතුට සහගතයි. නුවණ නැහැ. ඒ කියන්නේ චතුරාර්ය සත්‍ය අවබෝධයට තරම් මනස වැඩිලා නැහැ, දියුණු වෙලා නැහැ. නමුත් සෝමනස්සහගත සතුටෙන් දුන්නේ. සතුටෙන් ඒ ක්‍රියාවන් සිද්ධ කරේ. සෝමනස්සහගත ඥාන විප්පයුක්ත නුවණ නැහැ. සෝමනස්සහගත ඥාන විප්පත අසංකාරික සසංකාරික. උපේක්ඛා සහගත ඥාන සම්පයුක්ත අසංකාරික සසංකාරික. ඒතර උපේක්ඛා සහගතයි, හැබැයි නුවණ තියෙනවා. සතුට සහගත සිතක් නෙමෙයි, හැබැයි නුවණ තියෙනවා. චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්න තරම් සුදුසු මානසිකත්වයක් වැඩිලා තියෙනවා. අර සංසාරගත පුහුණුවේ පුරුදු කිරීමෙන් දාන සීල භාවනා ආදී ත්‍රිවිධ පුණ්‍යක්‍රියා හොඳින් සිදු කරගෙන ඇවිල්ලා තියෙන නිසා දැන් මනස හොඳට ලෑස්ති සූදානම් චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න. තමයි ඥාන උපේක්ඛා සහගතයි, හැබැයි ඥාන සම්පයුක්තයි. උපේක්ඛා සහගතයි ඥාන විප්පයුක්තයි. උපේක්ඛා සහගතයි නුවණ නැහැ, හැබැයි සැප විඳිනවා.
අනේ ආකාරයක් බුදුරජාණන් වහන්සේ දේශනා කරන කාමාවචර මහ කුසල් සිත් 8ක්. මේ ඔක්කොම කාමාවචරයි. તો රූපාවචර කුසල් සිත් තියෙනවා. රූපාවචර කියලා කියන්නේ රූපාවචර බ්‍රහ්ම ලෝක 16ක් තියෙනවා. එකක් අසඤ්ඤතලය, අනිත් 15 රූපාවචර බ්‍රහ්ම ලෝක. අරකට රූපාවචර තමයි. ඒ කියන්නේ එතන නාම ධර්මයේ නැති නිසා අසඤ්ඤතලය. රූපය අනන්තයි කියලා රූපයම අරමුණු කරලා භාවනා කරලා අවසාන අවස්ථාවේදී ඒ රූපකයටම සමවදිනවා. චුති ප්‍රතිසන්දි දෙක සම්බන්ධ කරන්නේ අසඤ්ඤතලයේ කල්ප 500කට ආයශත් එක්ක රූපකයක් විතරයි. එතන නාමකයක් නැහැ. සිතක් නැහැ. සිත පවතින්නේ. එහෙනම් රූපාවචර බ්‍රහ්ම ලෝක තව 15ක් තියෙනවා. ඒකට කියනවා විතක්ක ਵਿਚාර ප්‍රීති සුඛ ඒකග්ගතා සහිත පළවෙනි ධානසිත. තර විචාර ප්‍රීති සුඛ ඒකග්ගතා සහිත දෙවෙනි ධානසිත. ප්‍රීති සුඛ ඒකග්ගතා සහිත තුන්වෙනි ධානසිත. සුඛ ඒකග්ගතා සහිත හතරවෙනි ධානසිත. උපේක්ඛා ඒකග්ගතා සහිත පස්වෙනි ධානය. තර මෙන්න මේ ආකාරයෙන් පංචම ධාන විතක්ක ਵਿਚාර ප්‍රීති සුඛ ඒකග්ගතා. මෙන්න මේ චෛතසික පහත් එක්ක යෙදෙන. තර ක්‍රමක්‍රමයෙන් චෛතසිකයන් එකින් එක අයින් වෙලා චතුර් ධානයේට හතරවෙනි ධානයේට සමවැදීමේ හැකියාවක් තියෙනවා. ඒ රූපාවචරයි. රූපාවචර බ්‍රහ්ම ලෝකේ ඒ 15වෙන් ඒ ධානයේ ශක්තිය අනුව ඒ ධානයේ මොන ආකාරයකටද වඩලා තියෙන්නේ? ඒ ධානයේ බලය මොන ආකාරයේද? ඒ ආකාරයේ ප්‍රතිසන්දියක් ගන්න පුළුවන්. ඒ ධානයේ පුහුණු කරලා තියෙන, පුරුදු කරලා තියෙන, වඩලා තියෙන ආකාරයට, දිනු වෙලා තියෙන ආකාරයට. අනිත් එක අරූපාවචර කුසලය. අරූපාවචර කුසලය කියන්නේ ඉතින් මේක ගිහි ජීවිතේ කරන්න පුළුවන්. ඒතර අරූපාවචර කියලා කියන්නේ රූපකයක් නැහැ, නාමයක් විතරයි තියෙන. වේදනා, සංඥා, සංකාර, විඥාන කියන ධර්මතා හතර ක්‍රියාත්මකයි. ආකාසඤ්ඤායතන, විඥානච්ඡායතන, අකිඤ්ඤඤ්ඤායතන, නේවසඤ්ඤා, ඥාසඤ්ඤායතන. ආකාශය අනන්තයි කියලා මේ අවකාශය අරමුණු කරලා භාවනා කරලා ඒකෙන් පිරෙන්නේ නැතුව අවසාන අවස්ථාවේදී ආකාසඤ්ඤායතන ධානයට සමවදිනවා. ඒක අරූපාවචර ධානයක්. විඥානය අනන්තයි කියලා විඥාණයම අරමුණු කරලා ඒ ධානය උපදවාගෙන ඒ ධානය නිරන්තරයෙන්ම තිස්සමේ ධානයට සමවදිමින් ජීවිතය ගත කරනවා. අවසාන චුති ප්‍රතිසන්දි දෙක සම්බන්ධ කරගන්නවා. ඒ විඥාණය බලවත් විඥාණය. ඒතර විඥාන ඡායතන බ්‍රහ්ම ලෝකේ ප්‍රතිසන්දි ගන්නවා. අකිඤ්ඤඤ්ඤායතන කියන්නේ නත්ති කිංචි කිසිවක් නැහැ කියන අදහස සත්‍ය වශයෙන් නැහැ. පරමාර්ථ වශයෙන් බෙදුවොත් කිසිවක් නැහැ. සම්මුති වශයෙන් තමයි මේ සෑම දෙයක්ම තියෙන්නේ. එහෙනම් ඒ ආකාරයෙන් නත්ති කිංචි කියලා යම් කිසි කෙනෙක් භාවනා කරලා ඒ ධානය උපදවාගෙන ඒට අනුකූලව ඒ ආකිඤ්ඤඤ්ඤායතන බ්‍රහ්ම ලෝකේ ප්‍රතිසන්දි ගන්නවා. අනිත් එක නේවසඤ්ඤා සංඥායතනය ඇත්තෙත් නැහැ නැත්තෙත් නැහැ. සම්මුති වශයෙන් තියෙනවා, පරමාර්ථ වශයෙන් නැහැ. ඒතර සම්මුති වශයෙන් තියෙනවා, පරමාර්ථ වශයෙන් නැහැ, ඇත්තෙත් නැහැ නැත්තෙත් නැහැ. අන්න ඒ ආකාරයට යම් කිසි කෙනෙක් භාවනා කරලා ඒ නේවසඤ්ඤා ඥාසඤ්ඤායතනයට සමවදිනවා. එතකොට ඒ හතර අරූපාවචර ධාන හතර. රූපාවචර ධාන, අරූපාවචර ධාන, ඒතර රූපාවචර කුසලය, අරූපාවචර කුසලය, කාමාවචර කුසලය. දැන් මේවා අපිට හොඳට පුරුදු කරලා තියෙනවා නම් අපිට ඊගාට කිසිම බයක් නැතුව යන්න පුළුවන් ලෝකෝත්තර කුසලයට. හැබැයි මේ රූපාවචර අරූපාවචර කියන ධ්‍යාන නැතුවත් ලෝකෝත්තර කුසලයට යාමේ හැකියාවක් තියෙනවා. අද බුදුරජාණන් වහන්සේ ඒක පැහැදිලිව දේශනා කළා. යම් කිසි කෙනෙක් සමතේ වඩලා විපස්සනා වඩනවා. යම් කිසි කෙනෙක් විපස්සනාවෙන් පටන් අරගෙන සමතේ හදා ගන්නවා. යම් කිසි කෙනෙක් සමතයි විපස්සනායි දෙක එකට අරගෙන යනවා. යම් කිසි කෙනෙක් කෙලින්ම විදර්ශනා චිත්ත වීතියට බහිනවා. ඒතර මෙන්න මේ සතර ආකාරයකින් යම් ආකාරයකින් යාට නිවන් දකින්න පුළුවන් කියන කාරණේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා.
ඒ කියන්නේ සමතය ටිකක් පුහුණු කරලා විදර්ශනාව වඩනවා. විදර්ශනාවෙන් පටන් අරගෙන ඒ තුළින් සමතයත් හදා ගන්නවා. සමතය කියන්නේ චිත්ත ඒකාග්‍රතාවය. සිතේ තන්පත් බව. සිත විසිරෙන්නට නොදී අරමුණේ රැඳවීම. ඒ රැඳවීමේ හැකියාව. මේක හදා ගන්නවා විදර්ශනාවෙන් පටන් අරගෙන. සමහර කෙනෙක් සමතෙන් පටන් ගන්නවා එයාගේ සිත නිරන්තරයෙන් වික්ෂිප්තයි, විසිරෙනවා. ඒ නිසා එයා සමතෙන් පටන් ගන්නවා. සමතෙන් පටන් අරගෙන සමතය දියුණු කරලා එතකොට චිත්ත ඒකාග්‍රතාවය ඇති කරගෙන විසිරෙන ස්වභාවයන් නවත්තලා එයා එතනින් විදර්ශනාවට යනවා. ඒතර විදර්ශනාව පටන් ගන්නෙ සතර මහා ධාතු හැටියට මෙනෙහි කරන තැන තමයි විදර්ශනාව ආරම්භ වෙන්නේ. විදර්ශනාව පටන් ගන්න. එතකම් විදර්ශනාවක් එන්නේ. දර කාමාවචර කුසල් කරනකොට සතර මහා ධාතු හැටියට මෙනෙහි කිරීමක් නෑනේ. එතන ඒක කාමාවචර කුසලය. ඒක නිසා තමයි ඒක කාමාවචර කුසලය. ඒතර අර පුණ්‍යක්‍රියා, දස පුණ්‍යක්‍රියා, අතර දස කුසල් වලින් වැළකීලා දස පුණ්‍යක්‍රියා සිද්ධ කිරීම කාමාවචර කුසලයේ හැටියට පෙන්වන්නේ ඒකයි. ඒතකොට එතනදී අපේ සිත මේ සතර මහා ධාතු හැටියට දකින්නේ. ඒතර විදර්ශනාව කියන එක පටන් ගන්නෙ ආරම්භ වෙන්නේ සතර මහා ධාතු හැටියට දැర్శණය වෙන තැන. ඒතර මේ ස්කන්ධ පංචකේ රූපස්කන්ධේ සතර මහා ධාතු හැටියට දකින්න ඕනේ. ආයතන හයෙන් පහක් සතර මහා ධාතු හැටියට දකින්න ඕනේ. ඒතර ධාතු වලින් ගත්තොත් 10 මාරක් සතර මහා ධාතු හැටියට දකින්න ඕනේ. 7 මාරක් නාම ධර්ම හැටියට අදි වශයෙන් දකින්න ඕනේ. ඒතර මේ නාම රූප වශයෙන් වෙන වශයෙන් දකිනවා නම් ඒක සුද්ධ විදර්ශනා, පිරිසිදු විදර්ශනා. ඒතර සතර මහා ධාතුන් හැටියට දැකීම එතනදී තමයි විදර්ශනා පටන් ගන්න. ඒකට කියන්නේ විශේෂ දර්ශනය. එතකන් විශේෂ දර්ශනයට ඇවිල්ලා නැහැ. ඒතර අර අරූපාවචර කුසලයේත් කරන්නේ ආකාශයෙන් අරමුණු කරලා තියෙන්නේ. ඒතර විඥානේ අරමුණු කරලා තියෙන්නේ. විඥාන ඡායතන. නැත්ති කිංච කිසිවක් නැහැ කියලා අරමුණු කරලා තියෙනවා. ඒතර ඇත්තේත් නැහැ නැත්තේත් නැහැ කියලා අරමුණු කරා. හැරෙන්න මේ සතර මහා ධාතු හැටියට අරමුණු කළේ නැහැ. ඒතර සතර මහා ධාතු හැටියට අරමුණු කරනවා නම් යම් කිසි කෙනෙක් ඒකද විදර්ශනා. ඒක විශේෂ දර්ශනයක්. ඒ තමයි විදර්ශනා. එතකොට ඒක ඇවිල්ලා ලෝකෝත්තර කුසලය. එතනින් මෙහා තියෙන සියලුම ඒවා කාමාවචර, රූපාවචර, අරූපාවචර. මේ ධර්මතා තුනට ඇතුල් කරන්න පුළුවන්. එහෙනම් සමතේ වඩලා යම් කිසි කෙනෙක් විදර්ශනාට එනවා. කියන්නේ චිත්ත ඒකාග්‍රතාවයක් ඇති කරගෙන, සිතේ තන්පත් බවක් ඇති කරගෙන, කෙස් ටික අරගෙන පරීක්ෂා කළා. එයා බලලා කියනවා මේක සතර මහා ධාතු. එතකොට එයාගේ සිත අර අනිකුත් දේවල් කෙරේ සිත වික්ෂිප්ත වෙන්නේ නැහැ. නීවරණ කෙරේ සිත යන්නේ නැහැ. ඒතකොට ලොම් කියන එක අරගෙන පරීක්ෂා කරලා බලලා පැත්තකින් තියෙන මේක සතර මහා ධාතු. නුවණින් බලන්නේ, නුවණින් දකින්නේ. නියපොතු ටික අරගෙන පරීක්ෂා කරලා බලලා පැත්තකින් තියෙන මේක සතර මහා ධාතු. අන්න විදර්ශන. අන්න ලෝකෝත්තර කුසලය. ඒතර මේ ජීවිතයේදී අපිට මේ ක්‍රමානුකූලව එන්න පුළුවන් මෙතනට. ඒක හැබැයි යම් කිසි කෙනෙකුට අර රූපාවචර, අරූපාවචර ධ්‍යාන නැතුව කෙලින්ම විදර්ශනාවෙන් පටන් ගන්න පුළුවන්. සමතේ යම් කමට ආගනා කරගෙන යම් චිත්ත ඒකාග්‍රතාවයක්, සමාධියක්, තන්පත් බවක් ඇති කරගෙන එයා විදර්ශනාවට යනවා. යම් කිසි කෙනෙක් විදර්ශනාවෙන්ම පටන් ගන්නවා. මේ විදර්ශනාවෙන් පටන් ගන්නත් හැබැයි මේ කොටස් ටික නම් වෙන් කරගන්න වෙනවා. ඒ කියන්නේ ස්කන්ධ ධාතු ආයතන වශයෙන් වෙන් කරගන්න වෙනවා. ద్వාර වශයෙන් දොරවල් 6ක් තියෙනවා. දුරජානස පෙන්වනවා දොරවල් 6ක් තියෙනවා. ඒ වගේම අරමුණු 6ක් තියෙනවා. අපි මේවා වෙන් කරගන්න ඕනේ. ඒ වෙන් කරගෙන එකින් එක අරගෙන තමයි මේවා සතර මහා ධාතුන්ද නැද්ද? මේවා නාම ධර්මයන්ද? මේවා රූප ධර්මයන්ද? ඒ ආදි වශයෙන් වෙන් කරන්න නම් අපි ඒවා ඉස්සෙල්ලා කොටස් පිළිබඳව මන අවබෝධයක් ඕනේ. ඒතර අරමුණු 6ක් අපි දන්නා අරමුණු 6ක් තියෙනවා. ඒ කියන්නේ රූපය අරමුණක්. රූපය අරමුණක් වෙන්නේ සිතක් හදන්න. ශබ්දේ අරමුණක් වෙනවා සිතක් හදන්න. සුවඳ ගන්ධ සුවඳ අරමුණක් වෙනවා සිතක් හදන්න. ඒ කියන්නේ ගන්ධාරම්මන. ඒතර රසය අරමුණක් වෙනවා සිතක් හදන්න. පහස අරමුණක් වෙනවා සිතක් හදන්න. ධර්මයේ අරමුණක් වෙනවා සිතක් හදන්න. ඒතර මෙන්න මේ ආදී වශයෙන් ආරම්මන 6ක් තියෙනවා. එහෙනම් අපි ඒවා කලින් වෙන් කරගන්න වෙනවා. ඒතර ඒ වෙන් කර ගැනීම විදර්ශනාවටයි තියෙන්නේ. ඒවා වෙන් කර ගැනීම. ద్వාර වශයෙන්
අරමුණු වශයෙන්. ඒතර විඥාන වශයෙන්. ඒතර විඥාන වශයෙන් ගත්තොත් අපි දන්නා විඥාන හයක් තියෙනවා. වර්තමානයේ ප්‍රවෘත්තියේදී විඥාන හයක්. ඒ තමයි චක්කු විඥාන. ඒතර ඒක හැදෙන ආකාරය. ඒතර අපි මේ ඔක්කොම විදර්ශනා. විදර්ශනා කියන්නේ නිවනට උපකාරී වෙන ඒවා. විදර්ශනා ප්‍රඥාව, විදර්ශනා භාවනාව කියන්නේ ප්‍රඥා භාවනාව. ඒතර ප්‍රඥාව නිවනට උපකාර වෙන්නේ. අර සමාධිය එහෙම නැත්නම් අර ධ්‍යාන ඒවා සසරට. එහෙනම් අපි නිවැරදිව එතකොට ලෝකෝත්තර කුසලයට බැසගත්තා වෙනවා විදර්ශනා ප්‍රඥාව තුළින්. ඒතර යම් කිසි කෙනෙක් එහෙනම් විදර්ශනාවෙන් පටන් අරගෙන ඒ තුළ චිත්ත ඒකාග්‍රතාවයක් ඇති කරගෙන සමතයත් එක්ක යනවා. යම් කිසි කෙනෙක් සමතේ ටිකක් කරලා විදර්ශනාව තව ටිකක් කරනවා. ඊට පස්සේ විදර්ශනාව තව ටිකක් කරලා සමතේ තව ටිකක් කරනවා. දෙක මාරුවෙන් මාරුවට මාරු කරනවා එකින් එකට. දැන් එහෙම කරන්නත් පුළුවන්. ගැටලුවක් නැහැ. හැබැයි සමතය ලෞකිකයි කියන එක නිවැරදිව තේරුම් ගන්න ඕනේ, දැනගන්න ඕනේ. විදර්ශනාව ලෝකෝත්තරයි කියන එකත් හරියට දැනගන්න ඕනේ, දැක ගන්න ඕනේ. ඒකයි මේ විදර්ශනාව අයිති වෙන්නේ ලෝකෝත්තර කුසලයට. අර අරූපාවචර කුසලයේ අයිති වෙන්නේ ලෞකිකට. රූපාවචර කුසලයට ලෞකිකයි. කාමාවචර කුසලයට ලෞකිකයි. ලෝකෝත්තර කුසලය නම් විදර්ශනාවයි. විදර්ශනා ප්‍රඥාවයි. ඒ කියන්නේ ලෝකයෙන් එතර කරනවා. ඒ කියන්නේ නිවන. නිවන පැත්තට බර කරන්නේ, නිවනට නැඹුරු කරන්නේ ලෝකෝත්තර කුසලයයි, ඒ විදර්ශනා ප්‍රඥාවයි. එහෙනම් යම්කිසි කෙනෙකුට පුළුවන්කම තියෙනවා සමතය ටිකක් කරලා ඒක තම තමන්ගේ මානසික මට්ටම අනුව තම තමන් තෝරගන්න ඕනේ. තම තමන් හදා ගන්න ඕනේ. මම සමතය ටිකක් කරලා විදර්ශනාව ටිකක් කරනවාද? එහෙම කරොත් මට ගැළපෙයිද? එහෙම නැත්නම් මම විදර්ශනාව තව ටිකක් හොඳට කරලා සමතේ එක්ක හදා ගන්නවද? එහෙම නැත්නම් මම සමතෙන් පටන් අරගෙන සමතේ දියුණු කරගෙන විසිරෙන සිත හොඳට නවත්තලා සිතේ සමාධියක් ඇති කරගෙන චිත්ත ඒකාග්‍රතාවයක් ඇති කරගෙන මම විදර්ශනාවට යනවද? එහෙම නැත්නම් මට හොඳට ඥානෙ තියෙනවා, බුද්ධිය තියෙනවා, මට කියනකොට මේ යම් කිසි දෙයක් වැටහෙනවා, තේරෙනවා, මට ඒක මතකේ රැඳෙනවා. එමනම් යාට කෙලින්ම විදර්ශනා චිත්ත වීතියට යන්න පුළුවන්. චිත්ත කියන්නේ චිත්ත වීතිය කියන්නේ දිගට. එතකොට විදර්ශනා චිත්ත වීතිය නම් දිගටම යන්නේ විදර්ශනාව තුළ. එතකොට එයාගේ සිත වික්ෂිප්ත වෙන්නේ, විසිරෙන්නේ. මොකද සංසාරය පුරුදු කරලා තිනවා භවයෙන් භවයට සමතේ වඩලා සමතේ දියුණු කරලා චිත්ත ඒකාග්‍රතාවය භවයෙන් භවයට එයා පුරුදු කරගෙන ඇවිල්ලා තියෙනවා. එයාට මේ අවස්ථාවේදී අවශ්‍ය කරන්නේ සමතේ නෙමෙයි. මොකද එයා භවයෙන් භවයට ඒක හොඳට පුහුණු කරන් ඇවිල්ලා තියෙනවා. ඒකයි කියන්නේ අපි දැන් බුදුරජාණන් ඒකට හොඳම උදාහරණය තමයි බුදුරජාණන් වහන්සේ. සාරසංඛ්‍ය කල්ප ලක්ෂයක් පුරාවට මොකද කෙරුවේ? සිත කොහාටද හැරෙව්වේ? ඒතර කාමාවචර, රූපාවචර, අරූපාවචර කුසල් කරා. අසරේ. නමුත් ලෝකෝත්තර කුසලයට ඒතර සුදුසු ආකාරයට කාමාවචර කුසලයට, රූපාවචර කුසලයට, අරූපාවචර කුසලයට කියන සියලුම කුසල් දියුණු කරගෙන ආවේ. සාරසංඛ්‍ය කල්පලක්ෂ. හැබැයි ලෝකෝත්තර කුසලය කරේ නැහැ. සංසාරේ. ඒතර ලෝකෝත්තර කුසලය බුදු වෙනකොට තමයි ලෝකෝත්තර කුසලය ගත්තේ. එතකොට අර කුසල් සංසාරේ පුරුදු කළා, පුහුණු කළා. තිබ්බයි ශක්තිය තිබ්බ භවෙන් භවයට. එතකොට එහෙනම් අපි මේ සෑම කෙනෙක්ම ඒ පෙර භවවල අපි මේක පුරුදු කරලා ඇවිල්ලා තියෙනවා යම් ආකාරයකට. එතකොට අපි අර විදර්ශනා චිත්ත වීතියට එක දිගට එකපාරටම චිත්ත කියන්නේ සිත, වීතිය කියන්නේ එක දිගට. එතකොට බාහිරට යන්නේ නැතුව ඒ විදර්ශනා සිතේ එක දිගට යන්න පුළුවන්. ඒ තමයි විදර්ශනා චිත්ත වීති කියන්නේ. එතකොට එතනට ශක්තිය ලැබුණේ අර පෙර භවවල පුරුදු කරගෙන ආපු ස්වභාවය. එයා පෙර භවයේ සමතේ වඩලා තියෙනවා, මෛත්‍රී භාවනාව වඩලා තියෙනවා, කසින වඩලා තියෙනවා. එතකොට ඒ ආදි වශයෙන් අනුස්සති වඩලා තියෙනවා, ආනාපාන සති වඩලා තියෙනවා, කායගත සති වඩලා තියෙනවා, මරණානුස්මති වඩලා තියෙනවා. ඉතින් මේ ඒ ලබාගත් පුහුණුව තමයි දැන් මෙතනදී ආට උපකාර කරන්නේ. ඒකයි සමහර අය කියන්නේ ඔය නිවන් දකින්න පින් ඕන කියලා කියන්නේ පුහුණුවයි මේක අවශ්‍ය කරන්නේ. නිවැරදිව දැනගන්න, නිවැරදිව දැක ගන්න අවශ්‍ය කරන්නේ පුහුණුව. එහෙනම් මේ පුහුණුව අපි පෙර සංසාරේ අරගෙන ඇවිල්ලා තියෙනවා. අරගෙන ඇවිල්ලා නැත්තම් මෙතනින් පටන් ගන්න වෙනවා.
ඒකයි කියන්නේ යම් කිසි කෙනෙකුට තේරෙනවා තමන්ගේ සිත වික්ෂිප්ත වෙනවා. නිතරම වික්ෂිප්ත වෙනවා නම් එතකොට යාට තේරෙනවා මං සංසාරේ සමතේවත් පුරුදු කරලා නැති කෙනෙක්. එහෙම නැත්නම් මට මේක සිත නවතින්න ඕනේ, සිත හිටින්න ඕනේ. සිත වික්ෂිප්ත වෙනවා, සිත දුවනවා, සිත විසිරෙනවා. එතකොට එයා එහෙනම් සමතේ කරලා ඉන්න ඕනේ. ඒතර යම් කිසි කෙනෙක් විදර්ශනාවෙන් ආරම්භ කරා නම් දැන් කෙස් කියන්නේ ඇස කියන එක අරන් සතර මහා ධාතු හැටියට යාට ශණයෙන් දර්ශනය වෙනවනම් එයා සසරේ පුරුදු කරලා ඇවිල්ලා තියෙන සමතය. එතකොට ඇසේ හේතු යාට දකින්න පුළුවන් නම් එයා සංසාරේ පුරුදු කරන් ඇවිල්ලා තියෙන සමතය. එතකොට යාට දැන් මෙතනදී අවශ්‍ය කරන්නේ විදර්ශනාව. දැන් එතකොට විදර්ශනාවට සිත තිබ්බ ගමන් විදර්ශනාවේ සිත හිටිනවා. තමයි සංසාර පුරුද්ද කියලා කියන්නේ. එතකොට එයා විදර්ශනාවෙන් පටන් අරගෙන අර සංසාරේ පුරුදු කරගෙන ආපු සමතයත් එක්ක සමතය හැදිලා තියෙන්නේ. එහෙනම් විදර්ශනාවයි සමතයයි එයා එකට හදනවා. එකට දිනුවා. එයා පටන් ගන්න විදර්ශනාවෙන්. එයා සමතේ වර්තමාන භවය සමතෙන් පටන් ගන්නෑ. එයා විදර්ශනාවෙන් පටන් ගන්නවා. අර සංසාරේ පුරුදු කරගෙන ආපු සමතේ එතනදී යට ප්‍රත්‍ය වෙන උපකාර වෙනවා. ඒතර සමත විදර්ශනා දෙක එකට වඩනවා එයා. කියන්නේ විදර්ශනාවෙන් පටන් අරගෙන සමතයත් හදා ගන්නවා. යම් කිසි කෙනෙක් සමතය ටිකක් කරලා විදර්ශනාව ටිකක් කරනවා. ඒකත් යාගේ සංසාර පුරුද්දනවා. එයා පෙර සංසාරේ යම් ආකාරයක කමඨහන් අරගෙන යම් ආකාරයකට භාවනා කරලා තිනවා. සිත මෙහෙवला තිනවා ඒ සම්බන්ධව. එතකොට එයා සමතය ටිකක් කළා එයාට තේරෙනවා හරි මට දැන් යන්න පුළුවන්. මම පටන් ගන්නවා මම යන විදර්ශනාවට. එතකොට එයාට විදර්ශනාව යන්න පුළුවන්. එතකොට විදර්ශනාව එයා ටිකක් කරලා එයාට තේරෙනවා නම් මගේ සිත දැන් විදර්ශනාවට යනකොට සිත ටිකක් දඟලනවා කියලා. සිත ටිකක් අරමුණු ගන්න යනවා කියලා. වෙන වෙන අරමුණු වලට යනවා කියලා. එයා ආයි සමතේ ටිකක් කරනවා. ආයි සමතේ ටිකක් කරලා සමතෙන් ආයි චිත්ත ඒකාග්‍රතාවය හදාගෙන ආයි විදර්ශනාවට යනවා. ආයි විදර්ශනා කරනවා. ඒතර ඒ අනුව යන්න පුළුවන්. එහෙම නැත්නම් කෙලින්ම එතකොට විදර්ශනා චිත්ත වීතියට යනවා. ඒතර විදර්ශනා චිත්ත වීතියට කෙලින්ම ගියාම යා කෙලින්ම සතර මහා ධාතුන් මේ තමයි පටන් ගන්නෙ. ඊට පස්සේ හේතුඵල වශයෙන් දකිනවා. ඒතර හේතුඵල වශයෙන් දැකලා ඊට පස්සේ චතුරාර්ය සත්‍ය දකිනවා. ඒතර විපස්සනා සම්මාදිට්ඨි චතුසත්‍ය සම්මාදිට්ඨි යාට දුකයි කියන එක සණයෙන් වැටහෙනවා. දුක කියන එක ආර්ය සත්‍යයක් කියන එක යාට සණයෙන් වැටහෙනවා. ඒතර ඒකට හේතුව තෘෂ්ණාව කියන කාරණේ යාට සණයෙන් වැටහෙනවා. ඒතර තෘෂ්ණාව නැති කිරීම නිරෝධයයි කියන එක යාට සණයෙන් වැටහෙනවා. ඒකට මාර්ගය ආර්ය අෂ්ටාංගික මාර්ගයයි කියලා එයාට නිරන්තරයෙන් වැටහෙනවා. ඒතර යාට පෙර භවයේ පිළිබඳ මේ පටිච්ච සමුප්පාද ධර්මයේම අද ශණයෙන් වැටහෙනවා. හොඳට දකිනවා. මේ නාම රූප දෙක කොහොමද මේ භවයෙන් භවයට ක්‍රියාත්මක වෙන්නේ කියන එක යා නිවැරදිව හොඳට දකිනවා. දැන් අතීතයේ අවිද්‍යාව නැමැති නාම ධර්මය සංස්කාර නැමැති නාම ධර්මයට ප්‍රත්‍ය වෙච්ච ආකාරය හොඳට දකිනවා. ඒක සුද්ධ විදර්ශනාව එතකොට. ඒතර හේතුඵල දකින්නේ. ඒතර අවිද්‍යාව කියන්නේ නාම ධර්මයක්. සිත තුළ ඇතිවෙන ස්වභාවයක් අවිද්‍යාව කියන්නේ සිතුවිල්ලක් විතරයි. ඒතර මේ අවිද්‍යාව නිසා මේ සංස්කාර කියන කර්ම. ඒතර පින් සිතුවිලි, පෞ සිතුවිලි හා ධාන සිතුවිලි. මේ අවිද්‍යාව නිසා මේ තුන් ආකාරයේ සිතුවිලි හටගත්ත බව, හට ගන්න බව එයා දකිනවා. ඒතර පෙර භවයේ එයා දකිනවා හරි මං ධාන උපදවලා නැහැ පෙර භවයේ. ධාන ඉපදුවා නම් මං පෙර භවයේ මං අද වර්තමාන භවයේ ඉන්නේ ධානයට අනුකූල ස්ථානයක. මං එහි ගිහින් නැහැනේ මං ඇවිල්ලා තියෙන්නේ මනුස්ස ලෝකෙට. ඒතර එයා දකිනවා තමන් මනුස්ස ලෝකෙට ආවේ කොහොමද කියන එක. තමන් මනුස්ස ලෝකෙට ආවේ කාමාවචර කුසලයක් කරලා කියලා එයා දැනගන්නවා. ඒතර රූපාවචර කුසලයක් කරලා නැහැ කියන එක එයා දැනගන්නවා. අරූපාවචර කුසලයක් කරලා නැහැ කියලාත් එයා දැනගන්නවා පෙර භවයේ සංසාරේ. ඒතකොට එයා දැනගන්නේ මම කාමාවචර කුසලයක් කරලා ඇවිල්ලා තියෙනවා. ඒතර කාමාවචර කුසලය ලෝකෝත්තර කුසලයට උපකාර කරගන්න පුළුවන්. එහෙම නැත්නම් වර්තමානයේ ඒ පෙර භවයේ කරගෙන ඇවිත් තියෙන කාමාවචර කුසලයේ ප්‍රතිඵලයක් වශයෙන් තමයි මනුස්සාත්ම භාවයක් ලැබී. නැතු මනුස්සාත්ම භාවය ලබන්න බෑ. කාමාවචර කුසලයක ප්‍රතිඵලයක්මයි මනුස්සාත්ම භාවය. ඒතර වර්තමාන භවයේ ඒ කාමාවචර කුසලයෙන් ලබාගත් මනුස්සාත්ම භාවය තුළ රූපාවචර කුසලයක් උපදවනවා. එතනින්ද යන්න පුළුවන් ආයි අනුපිළිවෙල. ඊගාවට උපදවන අරූපාවචර කුසලයක්. ඊගාවට උපදවන ලෝකෝත්තර කුසලයක්.
එහෙම යන්න පුළුවන් යාට. ඒතකොට එයා අර පෙර සංසාරවල ඒතර එයා දකිනවා මේ කර්ම අනුව මේ ප්‍රතිසන්දි විඥානය ගත්ත ආකාරය. ඒතර අතීත භවයේ පිළිබඳව එයාට ගැටලුවක් නැහැ. එයා දන්නවා මම මේ කර්මය කරලා තමයි මෙතනට ඇවිල්ලා තියෙන්නේ. එතකොට ඒ ප්‍රතිසන්දි විඥානය නිසා නාම රූප දෙක හටගත් ආකාරය. මේ නාම රූප දෙකේ ක්‍රියාව එයා දකිනවා. ඒතර ප්‍රතිසන්දි විඥානය සම්බන්ධ වෙනවත් එක්කම යුක්තාණුවේ ක්‍රියාව පටන් ගත්ත ආකාරය දකිනවා. ඒතර එතන වේදනා සංඥා සංකාර හටගත් ආකාරය දකිනවා. එතන මේවා නිවැරදිව දකිනවා. ඒ නාම රූප දෙකේ ක්‍රියාකාරීත්වය නිසා ආයතන 6 පහළ වෙච්ච ආකාරය දකිනවා. ඉතින් මෙන්න මේ ආකාරයෙන් යා අතීත භවය වර්තමාන භවය හා ඒතර වර්තමාන භවයෙන් අනාගත භවයට ප්‍රවිෂ්ඨ වෙන ආකාරය සම්බන්ධ වෙන ආකාරය දකිනවා. ඒතර යා කල්පනා කරන අතීත භවයෙන් වර්තමාන භවයට ආවෙත් මේ ආකාරයටමයි. වර්තමාන භවයෙන් අනාගත භවයට යන්නේත් මේ ආකාරයමයි. ඒතර වර්තමානයේ තියෙන්නේ මේ නාම රූප දෙකේ පැවැත්ම දුකක් හැටියට. දුකක පැවැත්මක් හැටියට. එහෙනම් මං ආය අනාගත භවයට ගෙන යන්න තියෙන්නේ දුකක්. එහෙනම් මේ නාම රූප දෙකේ ක්‍රියාව මම නවත්තන්න ඕනේ. අන්‍යයට බුද්ධිය. ඒතර එයා දකිනවා මේ නාම රූප දෙකේ ක්‍රියාව දුකක් හැටියට. ඒක ආර්ය සත්‍යයක් හැටියට දකිනවා. ඒකට හේතුව චන්දරාගය, තෘෂ්ණාව, හේවත් ආශ්‍රව කියන එක එයා දකිනවා. එතකොට එහෙනම් මේ භවයේ ආශ්‍රව, චන්දරාගය, තෘෂ්ණාව කියන එක දුර්වල කෙරුවොත්, එහෙම නැත්නම් සාමුලින් නැතිකොලොත් මම නිවන් දකින්නවා කියලා දන්නවා එයා. අනේ ලෝකෝත්තර කුසලය. ඒතර අවතීර්ණ වෙලා තියෙන ලෝකෝත්තර කුසලයට. පැහැදිලි වෙන්න ඕනේ කියපු එක. එහෙනම් කාමාවචර කුසලයක් ඕනි. ඒකත් ඕනි. ඒක කරන්න. මොකද දැන් වර්තමාන භවයක් අපි මනුෂ්‍යාත්ම භවයක් ලබා ගත්තේ කාමාවචර කුසලයක ප්‍රතිඵලයක් වශයෙන්. ඉතින් වර්තමාන භවයේ අපිට අධිගමයක් එහෙම නැත්නම් මාර්ගඵලයක් ලබා ගන්න බැරි වුණොත් පුළුවන් හැබැයි උත්සාහ කළොත් බැරි වුණත් යම් හේතුවකින් අපි ඊගාව භවයට හරි ඒ නිවන් දකින්න නම් ලෝකෝත්තර කුසලයක් කරා යන්න නම් අපිට මේ සුගති හතෙන් එකක් ඕනේ. මාර්ගඵලයක් ලබලා දිව්‍ය ලෝකයක ප්‍රතිසන්දි ගත්තොත් කිසි ගැටලුවක් නැහැ. නැත්තම් මනුෂ්‍යාත්ම භවයක් ලබලා මනුෂ්‍යාත්ම භවය තුල මාර්ගඵලයක් ලබා ගන්න. ඒතකොට ඊගා භවයට හරි. එහෙනම් අපිට කාමාවචර කුසලයක් ඕනේ. ඒක නැතුව බෑ. කාමාවචර කුසලයේ කරන්න. හැබැයි කාමාවචර කුසලයෙන් නිවන් දකින්න බෑ. රූපාවචර කුසලයෙන් නිවන් දකින්නත් බෑ. අරූපාවචර කුසලයෙන් නිවන් දකින්නත් බෑ. නිවන් දකින්න පුළුවන් ලෝකෝත්තර කුසලයෙන්. හැබැයි මේ එක ධර්මයක් ඉදිරි ධර්මයට ප්‍රත්‍ය කරගන්න, උදව් කරගන්න, උපකාර කරගන්න, පිහිට කරගන්න. එතකොට පුළුවන්. පැහැදිලිද කියපු. එහෙනම් ධර්ම දේශනාව නිමාවටපත් කරනවා. මේව ධර්ම දේශනය සඳහා පින්බර දායකත්වය ප්‍රඥා නාරිකාව තුළින් විකාශනය කිරීම සඳහා සදැහැති දායකත්වය දරනු ලබන්නේ එස්.ඒ. විජේරත්න මැණිකේ මහත්මිය ඇතුළු පවුලේ සෑම දෙනා විසින් අරමුණ 2014 මේ මාස 26 වෙනි දින පරලෝසපත් ටී.එම්. ඩිංගිරි අම්මා මෑණියන් වහන්සේට පුණ්‍යානුමෝදනා කිරීම මූලික අරමුණ කොටගෙන මෙම උතුම් ධර්ම දේශනය සිදු කරනු ලබන අතර එම මෑණියන්ටත් වසර 28කට පෙර මිය ගිය එස්.ඒ. රංහාමි පියාණන් වහන්සේටත් වසර 22කට පෙර මිය ගිය එස්.ඒ. පොඩි මැණිකේ සහෝදරියටත් වසර 3කට පෙර මිය ගිය එස්.ඒ. බණ්ඩාර මැණිකේ සහෝදරියටත් වසර 2කමාරකට පෙර මිය ගිය පී.ඒ.පී. බණ්ඩාර සහෝදරයාටත් පී.ඒ. උක්කු මැණිකේ කිරියම්මාටත් එස්.ඒ. චන්ද්‍රවති නැන්දම්මාටත් අලකොළ දෙනිය මල්ගල පුරාණ විහාරස්ථානයේ විහාරාධිපති හැටියට වැඩ සිට අපවත්ී වදාළ පූජ්‍යපාද පුනවිටියේ බුද්ධරක්කිත ස්වාමින් වහන්සේටත් පූජ්‍යපාද ලී කොළපිටියේ දමරක්කිත ස්වාමින් වහන්සේටත් පූජ්‍යපාද තලාකොළ වැවේ විමල කීර්ති ස්වාමින් වහන්සේටත් පූජ්‍යපාද නාරන්දිනී පුඤ්ඤානන්ද යතිවරයන්න් වහන්සේලාටද ඇතුළු ඒ යතිවරයන් වහන්සේලාටද සියලු රණවිරවන්ට ආ දෙපාර්ශ්වයේ මියගිය සියලුම ඥාතීන්ට හිතවතුන්ට සාසල්වැසියන්ටද මේ ධර්ම දානමය සහ ධර්ම ශ්‍රවණමය කුසල් සියලු දෙනාගේ භවගාමී ජීවිතවලට යම අස්වැසිල්ලක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. විදේශගතව සේවය කරන ප්‍රසාද් රණසිංහ සහෝදරයාටත් දායකත්වයේ දරූ සැමට හා අනිකුත් සියලුම දෙනාටත් මෙම උතුම් ධර්ම දාණයෙන් චනිත වන්නා වූ
කුසල් ශක්තියෙන් නිදුක් නිරෝගී සුවපත් භාවය සැලසේවා. සතක් සාන්තියක්ම වේවා. නිවනින් සැනසේවා. ගෞරවනීය පූජනීය වන්දනීය දේශකයන්න් වහන්සේට නිදුක් නිරෝගී සුවපත් භාවය ලැබේවා. මෙම ගාම්භීර ධර්මයේ තම සරලාකාරයෙන් තුන් ලෝකවාසීන් වෙතම යලි යලි දේශනා කිරීමට සූවිසි මහ ගුණ බලයෙන් වරම් ලැබේවායි ප්‍රාර්ථනා කරමු. තේ ප්‍රාර්ථනාවන්නේ බලාපොරොත්තු ආකාරයෙන්ම ඉෂ්ට සිද්ධ වේවා කියන මෛත්‍රී සාගත සිතින් පුණ්‍යානුමෝදනා සිද්ධ කරනවා. අරස් කරගත් අනන්ත අප්‍රමාණ පුණ්‍ය ශක්තියින් ඒ නම් සඳහන් කළ නොකළ තවත් කවුරු හෝ ඇතනම් පින් බලාපොරොත්තු මේ උතුම් පුණ්‍ය ශක්තියින් අනුමෝදන් වීමෙන් සුවපත් වේවා. ඒ සෑම කෙනෙක්ම උතුම් වූ නිවනින්ම සැනසෙත්වා කියලා. ඉදම්මේ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදම්මේ ඥාති තු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදම්මේ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. දෙවියන්ට පින් දෙමු. ආකාශට්ටා ච භුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ලෝක සාසනං. ආකාශට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු දේශනං. ආකාශට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු මං පරන්ති. රැස් කරගත් අනන්ත ප්‍රමාණ පුණ්‍ය ශක්තියින් ඔබ අප සෑම දිනාටම මේ සංසාර දුකෙන් නිදහස් වීම පිණිසම හේතු වාසනා වේවා කියලා හිතාගෙන සාදු කියන්නේ. සෑම දිනාටම ආශිර්වාද කරනවා. අභිවාදන සීලිස්ස නිච්ඡං වත්තාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවත අතෝ නිබ්බාන සම්පatti ඉමිනාතේ සමිච්ඡතු. සෑම දිනාටම තෙරුවන් සරණයි. දේශක්ඛයෝ නිබ්බානං